හායි කියන හැමදෙනාටම මේ සූදානම් වන්නේ පොඩ්කාස්ට් ස්ටයිල් එකේ වීඩියෝ එකකින් ආයෙත් සැරයක්. මොකක්ද දෙවෙනි සීසන් එකේ උනේ? ඒ වගේම සීසන් 3 මොන වගේ ප්‍රශ්නද ඇත්තටම අපිට විසඳ ගන්න තියෙන්නේ කියලා. මේ වීඩියෝ එක ටිකක් දිග එකක්. හැබැයි මේක මම පොඩ්කාස්ට් ස්ටයිල් එකකින් කරන නිසා ඩේටා ගැන බය වෙන්න දෙයක් නැහැ. වැඩිය සාමාන්‍යයෙන් අර වීඩියෝ රිවිව් එකකදී යන ප්‍රමාණයක් යන්නේ නැති නිසා. අනිත් එක මම මේ වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකේ ටයිම් කෝඩ් කරලා තියෙන. ඒ නිසා මොන හරි සෙක්ෂන් වලට ඔයාලට යන්න ඕන නම් ඒකේ ඒ ටයිම් කෝඩ්ස් බලලා ඔයාලට යන්න පුළුවන්. මුලින්ම අපි මතක් කරන්න ඕන කාරණාවක් තමයි දෙවෙනි සීසන් එකේදී අපි අඳුරගත්ත කාරණාව මේ ජෝනස් සහ ඇඩම් කියන්නේ එකම පුද්ගලයා කියන එක. එතකොට අපි පළවෙනි සීසන් එක ඉවර වෙද්දී තේරුම් ගත්ත දෙයක් තමයි මේ ඇඩම් කියන පුද්ගලයාට මේ විනාශයක් සිද්ධ වෙන්න ඕන. ඔහු මේ සික්වුන්ඩස් කියන කණ්ඩායමේ නායකයා. එතකොට ඔහුට තමයි මේ නෝවා වැඩ කරන්නේ. අපි අනිත් කාරණාව දැනගත්ත නෝවා කියලා කියන්නේ ටිකක් මේ පළවෙනි සීසන් එකේ අපි අඳුරගත්ත විදිහට මේකේ නිකන් ප්‍රධානම හතුර විදිහට තේරුම් ගත්ත පුද්ගලයා. නමුත් දෙවෙනි සීසන් එකේදී අපි අඳුරගන්නවා ඇත්තටම ඔහුටත් වඩා උඩින් තමයි මේ ඇඩම් කියන පුද්ගලයා ඉන්නේ කියලා. හැබැයි දෙවෙනි සීසන් එකේදී අපි තවත් අඳුරගන්නවා මේ ජෝනස්ම තවත් අවුරුදු 66කට විතර පස්සේ පත් වෙන පුද්ගලයා තමයි මේ ඇඩම් කියන පුද්ගලයා. එතකොට මෙතනදී මේ ඩාර්ක් TV සිරිස් එකේ තියෙන සුවිශේෂම කාරණාව තමයි මෙතනදී අපි අර සඳහන් කරන ප්‍රධානම චරිතයත් යම්කිසි ආකාරයකින් ප්‍රධානම හතුරත් අපි දන්නේ නැහැ ඇත්තටම කවුද මෙතන හරි කවුද වැරදි කියලා. නමුත් අර ජෝනස්ගේ ඒ විශ්වාස කරන දේවල් වලට හාත්පසින්ම වෙනස් විදියට තමයි ඇඩම් කටයුතු කරන්නේ. එතකොට ඒත් එක්කම ඇඩම් තව විශ්වාස කරන කාරණාවක් තමයි ඔහු මේ සටන් වදින්නේ. එහෙම නැත්නම් ඔහුගේ මේ සම්පූර්ණ මිෂන් එක කාලයට විරුද්ධව කරන එකක්. ඒ වගේම කාලය ඔහු මෙතනදී දෙවියන් විදියටත් හඳුන්වනවා. දෙවෙනි කාරණාව තමයි අපි දෙවෙනි සීසන් එකේ අඳුරගත්ත මේ වයිට් ඩෙවිල් කියලා කියන්නේ ඇත්තටම ක්ලෝඩියා. එතකොට මේ TV සීරීස් එකේදී යම්කිසි ආකාරයෙන් අපි තේරුම් ගත්තොත් මේ බලයන් දෙකක් ක්‍රියාත්මක වෙනවා කියලා. එක පැත්තකින් ඇඩම් සිටිනවා, අනිත් පැත්තෙන් ක්ලෝඩියා සිටිනවා. එතකොට ඇඩම්ට සහ ක්ලෝඩියාට අවශ්‍ය වෙන්නේ මෙතන යම්කිසි ආකාරයකින් කාරණා දෙකක්. ඇඩම්ට මේ හැමදේම ඒ විදිහට වෙලා මේ ලූප් හෝල් එක වෙන ඒ සංදිස්ථානයට ඇවිල්ලා කාලය පරාජය කරන්න, එහෙම නැත්නම් මේ සිදුවීම් සම්පූර්ණයෙන්ම නැවත නැවතත් සිදුවීම නවත්වන එක තමයි ඔහුට අවශ්‍යලා තිබෙන්නේ. අනිත් පැත්තෙන් ක්ලෝඩියා විශ්වාස කරනවා මේ වෙන හැම දෙයක්ම ඒ විදිහටම වෙන්න අවශ්‍ය නැහැ. ඒ වෙන සිදුවීම් වල යම්කිසි ආකාරයක තැනක් වෙනස් කරන්න පුළුවන් කියලා. මේ විශ්වාසයන් දෙක ඇත්තටම දෙකක්. මෙතන තියෙන අනිකුත් සුවිශේෂ කාරණාව තමයි දැන් මේ ඇඩම්ට විරුද්ධව ඉන්න ක්ලෝඩියාගේ ඉත්තෙක් විදිහට, එහෙම නැත්නම් ක්ලෝඩියා පුරුදු කරන කෙනෙක් විදිහට ඇයගේ ජීවිතයේ එක අවස්ථාවක මේ ජෝනස් කියන පුද්ගලයා ඉඳලා තිබෙනවා. ඒ කියන්නේ ඇඩම්ගේ තරුණ කාලය. එතකොට ඒත් එක මතක් කරන්න ඕන ඊළඟ කාරණාව තමයි අපි දැක්ක දෙවෙනි සීසන් එකේදී මේ ජෝනස් කතාව මාලාව ආරම්භයේදී 1920 දශකයට ගියාම ඔහුව නැවතත් 2019 අවුරුද්දට එවනවා ඇඩම් විසින්. එතනදී ඇත්තටම ඇඩම් කියන්නේ ඔබ ගිහිල්ලා මේ මයිකල් එහෙම නැත්නම් මේ මිකෙල් සේදිවි හානි කරගන්න එක නවත්තපන්. එතකොට මේ හැමදේම වෙන එක නවත්තන්න පුළුවන් කියලා. එතකොට ඇඩම් එතනදී ඇත්තටම ඔහුට ඔහුගේ තරුණ කාලයේ ජෝනස්ට නිවැරදිම තොරතුරු ලබා දෙන්නේ නැහැ. නමුත් ඔහු දන්නවා ඒ විදිහට නැවතත් 2019 අවුරුද්දට ගියාම එතනින් පස්සේ යන ගමන් මග ජෝනස්ව ඇඩම් කියන පුද්ගලයා බවට පත් කරනවා කියලා. හැබැයි මෙතනදී වයසක ක්ලෝඩියා ඇවිල්ලා ජෝනස්ව බඳවා ගන්නවා තමන්ගේ ගෝලයෙක් විදිහට සහ මේ ටයිම් ට්‍රැවල් සම්බන්ධව ගොඩක් දේවල් උගන්වන්න තියෙනවා කියන කාරණාව ඔහුට ප්‍රකාශ කරනවා. හැබැයි මෙතන තියෙන ඊළඟ සුවිශේෂ කාරණාව තමයි දෙවෙනි සීසන් එක පුරාවටම එහෙම නැත්නම් මේ 2019 ඒ ජුනි මාසයේ එහෙම නැත්නම් මේ මයිකල් සියදිවි හානි කරගන්න කාලේ ඉඳන් ආයතරයක් 2020 ජුනි මාසයේ වෙනකන් එහෙම නැත්නම් මේ ලෝක විනාශය වෙන කාලය වෙනකන් මේ තරුණ ජෝනස් ක්ලෝඩියත් එක්ක පුරුදු පුහුණු වෙච්ච ආකාරය පිළිබඳව ඇත්තටම අපි දන්නේ නැහැ. ඔවුන් කොහෙද හිටියේ, මොන වගේ දේවල්ද ඔවුන් කරේ කියලා. මේ ජෝනස්ගේ තාත්තා එහෙම නැත්නම් මයිකල් හෙලිදරව් කරන විදිහට ඇත්තටම ජෝනස් ඇවිල්ලා තමයි ඔහුව මේ විදිහට මේ පැසේජ් එක හරහා අරගෙන ගිහින් තියෙන්නේ. ඒ වගේම තවත් කාරණාවක් තමයි අපි මේ දෙවෙනි කතාමාලාවේදී තේරුම් ගත්ත මේ ටයිම්ලයින් එකේ වෙච්ච කිසිම දෙයක් වෙනස් කරන්න බෑ කියන එක. ඒ කියන්නේ මේ අතීතය, වර්තමානය සහ අනාගතය එකිනෙකට බැඳිලා තියෙන්නේ. ඒ වෙච්ච දේවල් ඒ විදිහටම සිද්ධ වෙලා තියෙන්නේ. මේක ගැන ඇත්තටම කලින් පොඩ්කාස්ට් ස්ටයිල් වීඩියෝ එකේදී මම කතා කරා ටයිම් ට්‍රැවල් සහ ගෝඩ් පාටිකල්
ආටිකල් එක ගැන ඔයාලා බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න කියලා මම මතක් කරනවා. තවත් අපි තේරුම් ගත්ත කාරණාවක් තමයි මේ ඇඩම් සමග ඉන්න අනුගාමිකයන් දෙදෙනා මේ වෙන කවුරුවත් නෙමි මැග්නස් සහ ෆ්‍රැන්සිස්කා. එතකොට මේ විනාශය සිද්ධ වෙන වෙලාවේදී යම්කිසි ආකාරයක ලියුමක් ලැබෙනවා මේ ස්ට්‍රේන්ජර්ට. ඇත්තටම ස්ට්‍රේන්ජර් මෙතන ඉන්නේ මාතාව බේරගන්න හිතාගෙන. මොකද ඔහු දන්නවා මෙතනදි තමයි ඇඩම් ඇවිල්ලා මාතාව මරා දමන්නේ කියලා. නමුත් ඒ ලියුම දැකලා ඔහු තීරණය කරනවා මේ මැග්නස් ෆ්‍රැන්සිස්කා සහ බාටෝස්ව බේරගන්න. ඒ ගිහිපු ගමනේ පසු කාලීනව මේ පුද්ගලයන් දෙදෙනා එහෙම නැත්නම් මැග්නස් සහ ෆ්‍රැන්සිස්කා මේ ජෝනස් ඇඩම් බවට පත් වුණාට පස්සේ ඇඩම් සමග තාමත් එකට වැඩ කරනවා කියන කාරණාවත් අපි දැනට තේරුම් ගන්නවා. ඊළඟ සුවිශේෂ කාරණාව තමයි මේ චාර්ලට් එහෙම නැත්නම් මේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය. ඇයගේ භාරකාරයා වුණේ H.G. Tannhaus කියන පුද්ගලයා කියන එක අපි දන්නවා. නමුත් අපි දැනගෙන හිටියේ නෑ කවුද ඇයගේ අම්මා සහ තාත්තා කියලා. එතකොට මේ TV සීරීස් එකේදී ප්‍රධාන හෙළිදරව් දෙකක් සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි නෝවා තමයි ඇයගේ තාත්තා කියන කාරණාව. දෙවෙනි එක තමයි මේකේ ඊළඟ ලොකුම ප්‍රශ්නය සහ ලොකුම ප්‍රහෙලිකාව ඒ තමයි ඇයගේම දුව වෙච්ච එලිසබෙත් තමයි ඇයගේ අම්මා වෙන්නෙත් කියලා. මෙතනදී අර කිකිලිද මුලින් ආවේ බිත්තරේද මුලින් ආවේ කියන ප්‍රශ්නය ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු එම නැත්නම් තවත් හෙළිදරව් අපිට තුන්වෙනි කතා මාලාවේදී දැනගන්න පුළුවන් වේවි. ඊළඟ කාරණාව තමයි අපි දන්නවා ඇඩම් ඇවිල්ලා ජෝනස් ඉදිරිපිටදෙම මාතාව මරා දැමුවා. එතකොට මෙතනදී ඇඩම්ගේ විෂන් එක එහෙම නැත්නම් ඇඩම් විශ්වාස කරන දේ තමයි මේ විදියට මාතා මිය ගියොත් තමයි ජෝනස් මේ ඇඩම් බවට පත්වීමේ ඒ මාර්ගය යන්නේ කියලා. හැබැයි ඒත් එක්කම අපි තේරුම් ගත්ත තව කාරණාවක් තමයි සමාන්තර ලෝකයක් තිබෙනවා. එහෙම නැත්නම් පැරලල් වර්ල්ඩ් එකක් තියෙනවා. මේ ලෝකයේත් මාතා කෙනෙක් ඉන්නවා. එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් අනිත් අපි මේ නගරයේ දකින චරිතත් සමහරක් වෙලාවට මේ ඕල්ටර්නේට් වර්ල්ඩ් එකේ තියෙන්න පුළුවන්. මේක තවත් පැහැදිලි වෙන්නේ 3rd සීසන් එකේදී. නමුත් ඒ මාතා ඇවිල්ලා මේ තරුණ ජෝනස්ව බේර ගන්නවා. එතකොට මේක ප්‍රහෙලිකාවක් තිබුණා නම් මේක අලුතෙන් සිදුවෙච්ච සිදුවීමක්ද මේ සයිකල් එකේ කියලා මට හිතෙන්නේ නම් මේක ඇත්තටම වෙච්ච කාරණාවක්. මොකද එහෙම නැත්තම් මේ මහා විනාශයෙන් 2020 ජුනි මාසේ 27 වෙනිදා මේ තරුණ ජෝනස්ට බේරෙන්න බැරි වෙනවා. ඉතින් මේ ලෝකයේ පිළිබඳව අදහසක් ඇඩම්ටත් තියෙනවා කියන කාරණාව පැහැදිලි. මොකද අර ඒ පාවිච්චි කරපු සුවිශේෂ අපි කියනවා මේ ඇඩ්වාන්ස් ටයිම් ට්‍රැවල් මැෂින් එක මේ අනිත් ලෝකයේ මාතා විසින් යූස් කරපු මේ සම්බන්ධ යම්කිසි ආකාරයක දල සටහන් එහෙම නැත්නම් ප්ලෑන්ස් ඇඩම් ගාව තියෙනවා කියන එකත් අපි දැක්කා. ඊළඟ කාරණාව තමයි අපි තේරුම් ගත්ත මේ ගොඩ් පාටිකල් එක. එහෙම නැත්නම් හිග්ස් බෝසන් පාටිකල් එක නිසා තමයි මේ ටයිම් ට්‍රැවල් පුළුවන් වෙලා තිබෙන්නේ. ඒකේ සෝස් එක මේ නියුක්ලියර් බලාගාරය එහෙම නැත්නම් මේ න්‍යෂ්ටික බලාගාරය. එතකොට මේ 2020 ජුනි මාසේ 27 වෙනිදා සිදුවෙන මේ සිදුවීම ඒ කියන්නේ මේ වලලල් තිබු මේ ද්‍රව්‍ය නැවතත් උඩට ගැනීම ඒ විතරක් නෙමෙයි 1921 ඉඳන් මේ වයසක මැග්නස් සහ ෆ්‍රැන්සිස්කා විසින් ඒ ගොඩ් පාටිකල් එක ක්‍රියාත්මක කිරීම ඒ විතරක් නෙමෙයි 2053 දී එලිසබෙත් දැන් ඇය ටිකක් වයසට ගිහිල්ලා අපිට විශ්වාස කරන්න පුළුවන් අවුරුදු 40 ගාණක් වගේ වෙනවා කියලා. එතකොට ඇය මේ ක්‍රියාත්මක කිරීම මේ ස්ටේබල් නැති මේ ගොඩ් පාටිකල් එක ස්ටේබල් කිරීම වගේ කාරණා තුනම එකට එකතු වෙලා තමයි මේ විනාශය එහෙම නැත්නම් මේ සිදුවීම සිද්ධ වෙන්නේ. මේ පිළිබඳව අපිට තව තේරුම් ගන්න පුළුවන් වේවි. කොහොම හරි ගොඩ් පාටිකල් එක තමයි මේ සම්පූර්ණ ටයිම් ට්‍රැවල් මෙකැනිසම් එක පුළුවන් කරලා තිබෙන්නේ. ඒ වගේම අපි තවත් තේරුම් ගන්න කාරණාවක් තමයි මේ ඇලෙක්සැන්ඩර් ටීඩමන් කියලා කියන්නේ. ඔහු ඇලෙක්සැන්ඩර් කෝලර් කියන නමින් තමයි මේ වින්ඩර් නගරයට ආවේ. නමුත් සමහරක් වෙලාවට ඇත්තටම ඇලෙක්සැන්ඩර් කෝලර් කියන පුද්ගලෙක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් මේ අපි දන්න ඇලෙක්සැන්ඩර් ටීඩමන් නමින් ඉන්න පුද්ගලයා එහෙම නැත්නම් බෝරිස් නිවාඩ් කියන පුද්ගලයා සම්බන්ධයි. ඒ වගේම මේ ක්ලෝසන් කියන රහස් පරීක්ෂකවරයා මේ නගරයට පැමිණීමටත් යම්කිසි ආකාරයකින් මෙහෙවීමක් එහෙම නැත්නම් පෙළඹවීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඔහුට ලියුමක් යවලා මේ ලියුම යවුවේ කවුද කියන එක අපි තාම දන්නේ නැහැ. ඊළඟට අපි තවත් තේරුම් ගන්න කාරණාවක් තමයි මේ 1953 කියන අවුරුද්දට ගිහිපු උල්රික් තාමත් ඒ කාලෙම හිර වෙලා ඉන්නවා. මොකද අපි දන්නවා 1986 දිත් ඔහු මේ ඒ හිරවෙච්ච ටයිම් ට්‍රැවල් එකේම පාර්ට් එකක් වෙලා එහෙම නැත්නම් එහි ප්‍රතිඵලයක් විදියට මේ වින්ඩර් නගරයේ ඔහුගේ වයසක පුද්ගලයා ඉන්නවා කියලා. ඒ විතරක් නෙමෙයි අපි තවත් මේ TV සීරීස් එකේදී දැකපු කාරණාවක් තමයි ජෝනස්ගේ අම්මා ඒ කියන්නේ හැනා. ඇය 1953 කියන අවුරුද්දට ගිහිල්ලා ඇයගේ ඉන්ටෙන්ෂන් එක එහෙම නැත්නම් අය විශ්වාස කරන අය තීරණය කරලා තියෙන දේ තමයි
ඇය ඒ කාලේ නවතිනවා කියන එක. එතකොට ඊට පස්සේ ඇයට ඇත්තටම මොකක්ද වුනේ කියන එක අපි තාම දන්නේ නැහැ. මොකද ඇය සහ මේ ඊගෝන් ටිඩමන් දෙදෙනා අතර යම්කිසි ආකාරයක කතාබහක් සිද්ධ වෙනවා. ඔවුන් දෙදෙනා අතර ඒ කතාබහෙන් පස්සේ ඊට වඩා එහාට ගිහපු සම්බන්ධයක් ඇති වේවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. නමුත් ඊට පස්සේ හැනාට මොකක්ද වුනේ කියන එක අපි දන්නේ නැහැ. මොකද 1986 ඒ කියන්නේ 1953න් අවුරුදු 33කට පස්සේ මේ හැනාගේ චරිතය ගැන අපි දන්නේ නැහැ. හැනාගේ තරුණ කාලය අපි දුටුවා. නමුත් මේ 2019 2020න් මේ අතීතයට ගිහිපු හැනා ගැන අපි ඇත්තටම දන්නේ නැහැ. ඒ වගේම දෙවෙනි සීසන් එකේදී අපි තවදුරටත් අවබෝධ කරගන්න කාරණාවක් තමයි මේ හැම දෙයක්ම සනිටුහන් වෙච්ච, ඒ කියන්නේ මේ හැම චරිතයකටම වඩා මේ දේවල් ගැන දන්න පුද්ගලයෙක් සටහන් කරපු යම්කිසි ආකාරයක නෝට්බුක් එකක් තියෙනවා. මේක ලෙද කවර් එකකින් යුක්තයි. මේක ගොඩක් වැදගත් කියන කාරණාවත් අපි තේරුම් ගත්තා. මොකද ඇඩම් විසින් මේ ඔවුන් ගාව තියෙන පොතේ යම්කිසි ආකාරයක පිටු කිහිපයක් කවුරු හරි ඉරලා දාලා තියෙනවා. එතකොට ඒ පිටු ටික හොයමින් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒ පිටු ටික නෝවා අතට ලැබුණාන් පස්සේ නෝවා තේරුම් ගන්නවා තමන්ගේ දරුවව තමන්ගෙන් අරගෙන එහෙම නැත්නම් තමන් නැතුණා කියලා විශ්වාස කරපු ඒ චාර්ලට් ඇත්තටම මෙච්චර කාලයකට හැදිලා වැඩලා තියෙන H.G. Tannhaus ගාව කියලා. ඒ නිසා තමයි ඒ දේ එහෙම නැත්නම් මේ ඉන්ෆර්මේෂන් එක දැනගත්තාන් පස්සේ තමයි නෝවා තේරුම් ගන්නේ ඇඩම් මෙච්චර කාලයකට තමන්ව ඉත්තෙක් විදියට පාවිච්චි කළා කියලා. ඒ නිසා ඔහු ගිහිල්ලා ඇඩම්ව මරා දමන්න උත්සාහ කරනවා. නමුත් මෙතනදී නෝවාගේම සහෝදරිය එහෙම නැත්නම් ඇග්නස් විසින් නෝවාව මරා දමනවා. එතකොට දැන් මේ තියෙන ප්‍රශ්න අතර තියෙන ප්‍රධාන එකක් තමයි කවුද මේ ස්ට්‍රේන්ජර්ට එහෙම නැත්නම් මේ මැදි වයසේ ජෝනස්ට මාතාගේ නමින් ලියුමක් කියුවේ කියලා. මොකද අපි දැක්කා මේ තරුණ නෝවා ඔහුට මේ ලියුම දෙනවා. ඒ දීලා ඒ ලියුමේ හැටියට මේ මැග්නස්ව ෆ්‍රැන්සිස්කව සහ බාටෝස්ව බේර ගන්න ඕන. එතකොට ඒ ලියුම එවපු මාතා ඇත්තටම මොන වර්ෂන් එකද කියන එක අපි තාම දන්නේ නැහැ. ඒ වගේම ඒ ලියුමේ මොකක්ද තිබ්බේ කියන එක අපි දන්නේ නැහැ. ස්ට්‍රේන්ජර්ට මේ විදිහට ඉක්මනටම කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි මෙතනදී මේ තරුණ නෝවා කියනවා මේ තුන්දෙනාව බේරගෙන පස්සේ කාලෙක උඹ මාවත් ඇග්නස්වත් බේරගන්න ඕන කියලා. එතකොට අපිට හිතාගන්න සිද්ධ වෙනවා මේ ජෝනස් පසු කාලීනව මේ නෝවාගේ කුඩා කාලය එහෙම නැත්නම් මේ ඇග්නස් සහ නෝවාගේ ළමා කාලයේදී ඔවුන්ව යම්කිසි කාලයකදී එහෙම නැත්නම් යම්කිසි තැනකදී ඔවුන්ව බේරගන්නවා කියන එක. කොහොමත් නෝවා සහ ඇග්නස් කියන මේ චරිත දෙක මේ TV series එකේ ලොකු ප්‍රහෙලිකාවක් මතු කරන චරිත දෙකක්. අපි ඔවුන්ව අඳුරගන්නවා 1920 කියන කාලෙත් ඉන්නවා. එතකොට මේ ඔවුන්ව බලාගන්නේ අර්නා කියන වැඩිහිටි කාන්තාවක්. නමුත් අපි දන්නේ නැහැ ඇත්තටම මේ නෝවා සහ ඇග්නස් කියලා කියන්නේ අර්නාගේ දරුවන්ද කියලා. ඊට අමතරව අපිට ඇහෙනවා මේ ජෝනස් 1920 දී මතුවෙච්ච වෙලාවෙදිත් අර්නා ගාවට යවන්නේ. මොකද ඇය ඒ විදිහට මේ කවුරුවත් නැති ළමයින්ව බලාගන්න පුද්ගලයෙක් විදිහට තේරුම් ගන්න නිසා. එතකොට අපිට හිතන්න වෙනවා සමහරක් වෙලාවට අපි මේ දන්න මේ පවුල් හතරේ ප්‍රධාන චරිත දෙකක දරුවන් දෙදෙනෙක්ද මේ නෝවා සහ ඇග්නස් කියන්නේ කියලා. මොකද ඇග්නස් 1953 දී මේ වින්ඩර් නගරයට එනකොට ඇය සඳහන් කරන කාරණාවක් තමයි ඇයගේ ආච්චිත් මේ වින්ඩර් නගරේ පුද්ගලයෙක් කියලා. එතකොට අර ලියුමේ සඳහන් වෙලා තියෙන දේත් එක්ක ඒ කියන්නේ මේ පස්සේ කාලෙකදී ස්ට්‍රේන්ජර්ට එහෙම නැත්නම් මැදි වයසේ ජෝනස්ට මේ දෙදෙනාව බේරගන්න සිද්ධ වෙනවා කියන එකත් මෙතනදී යම්කිසි ආකාරයක ප්‍රහෙලිකාවක් අපිට තුන්වෙනි සීසන් එකේදී පැහැදිලි කරගන්න සිද්ධ වෙන. ඊළඟට නෝවා සහ ඇග්නස් ගැන කතා කරපු නිසා අපි තාමත් දන්නේ නැති අනිත් කාරණාව තමයි ඇග්නස්ගේ සැමියා කවුද කියලා. 1953 දී ඔවුන් මේ වින්ඩර් නගරයට ආව කියන එක අපි දන්නවා. එතකොට මේ ට්‍රොන්ටේ කියන්නේ කුඩා දරුවෙක්. ට්‍රොන්ටේ කියලා කියන්නේ උල්රික්ගේ තාත්තා. එතකොට දැන් තියෙන ප්‍රශ්නය තමයි මේ පුද්ගලයා කවුද ඇග්නස් විවාහ වෙලා හිටියේ කියන එක. පළවෙනි සීසන් එක බලලා ඉවර වෙලා මගේ සැකේ තිබුණේ නෝවා ගැන. නමුත් අපි දැන් දන්නවා නෝවා සහ ඇග්නස් කියන්නේ සහෝදරය සහ සහෝදරිය. එතකොට සමහරක් වෙලාවට මේ සික්වුන්ඩස් කියන කල්ට් එකේ එහෙම නැත්නම් මේ ගෲප් එකේම තවත් කෙනෙක් වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඔහු කවුරු වුණත් ටිකක් විතර නපුරු පුද්ගලයෙක් වෙන්න ඕන. මොකද අපි දැක්කා මේ ට්‍රොන්ටේගේ අතේ මේ සිගරට් වලින් පුච්චපු ලකුණු එහෙම තියෙනවා. එතකොට මේ පුද්ගලයා කවුරු වුණත් ඔහු මිය ගියාට පස්සේ තමයි ඇය මේ වින්ඩර් නගරයට ආවේ කියන එක සඳහන් කරනවා. ඒ වගේම ඇයගේ සැමියා පූජකවරයෙක් වෙලා තමයි හිටියේ. ඒ වුණාට තමන්ගේ සැමියා හොඳ පුද්ගලයෙක් වෙන්න පුළුවන් කමක් නැහැ කියන එකත් ඇය සඳහන් කරනවා. එතකොට මේ අනුව මේ සිකුන්ඩස් කණ්ඩායමේම සමාජිකයෙක් වෙන්න ඕන. අනිත් කාරණාව තමයි අපි තාම දන්නේ නැත්තේ ඇය ඇත්තටම මොන කණ්ඩායමේද මේ වෙනකොට ඉන්නේ කියලා.
මේකට හොඳම උදාහරණය තමයි දැන් අපි දන්නවා මේ ඇඩම්ට අවශ්‍ය වෙලා තිබුණාම මේ ලෙදර් කවරයක් තියෙන ඒ පොතේ ඉතිරි නෝට්ස් ටික හොයාගන්න ඒක හොයලා දෙන්න ඇය කටයුතු කරනවා විතරක් නෙමෙයි නෝවා හරහා ඒ නෝට්ස් ටික ඇඩම්ස්ට බාර දීලා ඊට පස්සේ නැවතත් Tamanට සික්වුන්ඩස් කණ්ඩායමට සම්බන්ධ වෙන්න ඕන කියන එක ඇය සඳහන් කරනවා. නමුත් ඒ සටහන් ඇයට ලබා ගන්න උදව් කරන්නේ ක්ලෝඩියා. එතකොට ඔවුන් දෙදෙනා අතර ඇතිවෙන සාකච්ඡාවේදී එහෙම නැත්නම් ක්ලෝඩියා සහ ඇග්නස් අතර ඇතිවෙන සාකච්ඡාවට අනුව අපිට හිතෙන්නේ ඇග්නස් ප්ලේ කරන්නේ ක්ලෝඩියාගේ පැත්තට කියලා. එතකොට ඒ අර සටහන් පොතේ ඉතිරි පිටු ටික නෝවා අතට ලබා දීලා ඔවුන් ඇත්තටම කරන්නේ යම්කිසි ආකාරයකින් මේ ක්ලෝඩියාට අවශ්‍ය දෙයක් කියන කාරණාව තමයි හිතා ගන්න වෙන්නේ. කොහොම හරි ඒකේ ප්‍රතිඵලයක් විදියට නෝවා දැනගන්නවා ඇඩම් තමන්ව ප්ලේ කරනවා කියලා මේ සම්පූර්ණ ගේම් එකේදී. ඊට පස්සේ කොහොම හරි ඔහු ඇඩම්ව මරා දමන්න උත්සාහ කරන අවස්ථාවේදී ඒ වෙලාවේදී මේ පිස්ටල් එක වැඩ කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ සටහන් නැවතත් අරගෙන බාර දුවිපු නිසා ආයසරයක් මේ සික්වුන්ඩස් කණ්ඩායමෙන් ගැලවිලා හිටපු ඇග්නස් නැවතත් ඔවුන් එක්ක සම්බන්ධ වෙනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. හැබැයි එතකොට මෙතනදී අපිට හිතා ගන්න බැරි ඇග්නස් ක්ලෝඩියාට විරුද්ධ වෙලා මේ සික්වුන්ඩස් කණ්ඩායමට එකතු වුණාද එහෙම නැත්නම් ක්ලෝඩියාගේ උමනාවට තාමත් ඇය ක්ලෝඩියාගේ පැත්තේ ඉන්න ගමන් මේ සික්වුන්ඩස් කණ්ඩායමට එකතු වුණාද කියන කාරණාව. ඒ වගේම අපි අර කලින් සඳහන් කරානේ ඇග්නස්ගේ සහ නෝවාගේ අම්මා තාත්තා කවුද කියන එක අපිට තාම පැහැදිලි නෑ කියන එක අපි ඉස්සරහදී දැනගනීවි කියලා. ඒ වගේම රෙජිනාගේ තාත්තා කවුද කියන එකත් අපි තාම දන්නේ නැහැ. ක්ලෝඩියා කුඩා කාලේ ඉඳන්ම ට්‍රොන්ටේ එක්ක යම්කිසි ආකාරයක සම්බන්ධයක් තිබ්බ කියන එක අපි දන්නවා. ඒ වගේම 1980 ගණන් වල ට්‍රොන්ටේ විවාහ වෙලා හිටියත් උල්රික්ගේ අම්මත් එක්ක ක්ලෝඩියා එක්ක යම්කිසි ආකාරයක ෆෑර් එකක් තිබ්බ කියන එක අපිට පැහැදිලි. එතකොට මේ කතාවේදී 3 වෙනි සීසන් එකේදී අපිට බලා ගන්න පුළුවන් ට්‍රොන්ටේද ඇත්තටම මේ රෙජිනාගේ තාත්තා එහෙම නැත්නම් කවුරු හරි වෙනත් කෙනෙක්ද කියලා. ඊට අමතරව පීටර්ගේ අම්මා කවුද කියන එකත් ඇත්තටම තාමත් කතාවේ පැහැදිලි කරලා නැහැ. පීටර්ගේ තාත්තා හෙල්ග කියලා තමයි කියන්නේ. 1986 දී හෙල්ගේට සිද්ධ වෙච්ච අනතුරෙන් පස්සේ 1987 දී තමයි මේ පීටර් නැවතත් වින්ඩන් නගරයට ආව කියලා කියන්නේ. ඒ කියන්නේ ඊට කලින් ඔහුව ආශ්‍රය කිරීමක් එහෙම නැත්නම් ඔහුගේ චරිතය මේ වින්ඩන් නගරයේදී දක්නට ලැබුණු බවක් නෙමෙයි පෙන්නේ යන්නේ. ඉතින් මේ 1987 කියන අවුරුද්දත් ඇත්තටම මේ TV සීරීස් එකට සම්බන්ධ නිසා එතකොට පීටර්ගේ චරිතය පිටපස්සේ තවත් සුවිශේෂ දේවල් එහෙම නැත්නම් ඉන්ටරෙස්ටිං දේවල් තියෙනවද කියන එක අපිට බලන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි තාමත් දන්නේ නැති අනික් කාරණාව තමයි මේ කතා මාලාව අවසාන වෙද්දී කැත්රිනා ඇය මේ පැසේජ් එක හරහා ගියා. එතකොට ඇය මොන අවුරුද්දෙන් අවසානයේදී එළියට ඒවිද කියන කාරණාවත් අපි දන්නේ නැහැ. 1986ට ඇය ගියා කියලා අපිට විශ්වාස කරන්න බැහැ දැනට. මොකද හැම දෙයක්ම ඒ විදිහට සිද්ධ වෙලා නම් එතකොට ඇය 1986ට ගියොත් ඇය නැවතත් මිකෙල්ව එක්කගෙන එනවා. නමුත් අපි දන්නවා මිකෙල්ව ආයසරයක් එක්කගෙන ආවේ නැහැ. ඊට අමතරව මේ 2020 ජුනි 27 වෙනිදා ඇතිවිච්ච සිද්ධවීම වටේත් තාමත් අපිට 3 වෙනි කතා මාලාවේදී බලා ගන්න දැක් ගන්න ගොඩක් දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට අපි දැක්කා මේ සිදුවීම සිද්ධ වෙද්දී මේ පෝටල් එකක් වගේ එකක් ඕපන් වෙලා මේ චාර්ලට් සහ එලිසබෙත් ඔවුන්ගේ අත් ස්පර්ශ කරනවා. එතකොට පළවෙනි සීසන් එකේදීත් අපි මේ වගේම දෙයක් දැක්කා. එතනදී තරුණ ජෝනස් සහ මේ හෙල්ගේ කුඩා කාලේ ඒ චරිත දෙක තමයි මේ විදිහට අත් ස්පර්ශ කරන්නේ. ඒ කියන්නේ මේ පෝටල් එක ගාව ඉන්නේ. මේකත් ඇත්තටම අපි අර කලින් රිවිව් එකේදී සඳහන් නොකරාට යම්කිසි ආකාරයක ටයිම් ට්‍රැවල් මෙකනිසම් එකක් මීට කලින් අපි මේ TV සීරීස් එකේදී එක වතාවක් විතරයි දැක්කේ. කලින් අවස්ථාවේදී අපි දැක්කා මේකෙදී අවසානයේදී සිද්ධ වුණේ ජෝනස් මේ හිටපු 1986 කියන අවුරුද්දෙන් ගිහිල්ලා අන්තිමේදී නැවතුනේ 2052 කියන අවුරුද්දේදී. අනිත් පැත්තෙන් මේ 1953 හිටපු හෙල්ගේ කියන කුඩා දරුවා මේ බංකර් එක ඇතුලේ හිටපු දරුවා ඔහු ඇවිල්ලා නැවතුනේ 1986. එතකොට ඒ වගේම පෝටල් එකක් නැවත මේ අවස්ථාවේදී විවෘත වෙනවා ඇතිවෙච්ච සිදුවීමත් එක්ක. එතකොට එතනදී දෙපැත්තේ හිටියේ මේ චාර්ලොට් සහ එලිසබෙත්. අපිට තාමත් හිතා ගන්න බෑ ඒ සිදුවීමෙන් පස්සේ ඔවුන් දෙන්නා මොන කාලවල වලට ගිහිල්ලා නතර වුණාද ඔවුන්ට ඊට පස්සේ මොකද්ද උනේ කියන එකත් අපි තාම දන්නේ නැහැ. නමුත් මේ 2020 ජුනි 27 ඇතිවෙච්ච මේ විනාශයේ ඒ බලපෑම 2050 දශකයේ වෙනකොටත් තාමත් ඒ විදිහටම තියෙනවා කියන එක අපි
දැක්කා. ඒ කියන්නේ මේ සිදුවීමෙන් පස්සේ මේ නගරය යම්කිසි ආකාරයකින් අරාජික තත්ත්වයට පත් වෙලා තමයි තිබෙන්නේ. එතකොට මේ බලපෑම මේ නගරයට විතරක්ද නැත්නම් යම්කිසි කලාපයකටද එහෙම නැත්නම් මුළු ලෝකයටම දැනුණද කියන එක තාමත් තේරුම් ගන්න අමාරුයි. හැබැයි මොන වුණත් මේ ඉතිරි වෙලා ඉන්න ජනතාව මේ එලිසබෙත් නායකව කරගෙන ඔවුන් මේ සික්වුන්ඩස් කියන ප්‍රොෆෙසි එක විශ්වාස කරනවා කියන එක අපිට පැහැදිලි. ඒ නිසාම ඔවුන් මේ පැසේජ් එක ඒ තියෙන පැත්තටවත් අඩුම තරමේ මේ න්‍යෂ්ටික බලාගාරයේ තියෙන පැත්තටවත් කාටවත්ම යන්න නොදී තමයි ඉන්නේ. ඒ විතරක් නෙමෙයි එහෙම කවුරු හරි ගියොත් ඒ කෙනාව මරණ දණ්ඩනයට ලක් වෙන විදිහට තමයි මේ සමාජ ක්‍රමය හැදලා තියෙන්නේ. කොහොම හරි මේ වෙලාවේදී අපිට තේරුම් ගන්න තියෙන තව එක කාරණාවක් තමයි කොහොම හරි මේ එලිසබෙත් ජෝනස්ව යම්කිසි ආකාරයකින් මතක නිසා එහෙම නැත්නම් මේ සම්පූර්ණ සිදුවීමේදී ජෝනස් ප්ලේ කරන කැරක්ටර් එක ගැන ඇයට යම්කිසි ආකාරයක අවබෝධයක් තියෙන නිසා එක අවස්ථාවකදී ඔහුව මරණ දණ්ඩනයට ලක් කරන්න උත්සාහ කරත් පස්සේ ඒ අදහස වෙනස් කරනවා. ඒ විතරක් නෙමෙයි පස්සේ මේ ජෝනස් න්‍යෂ්ටික බලාගාරයට යනවා. ඒ න්‍යෂ්ටික බලාගාරයට ගිහිල්ලා මේ 2020 ඇතිවෙච්ච ගොඩ් පාටිකල් එක එහෙම නැත්නම් මේ ස්ටේබල් නැතුව තිබෙන ඒ ගොඩ් පාටිකල් එක ස්ටේබල් කරන්න උත්සාහ කරනවා. මෙතනදී ඔහුට උදව් කරනවා මේ සීලියා කියන අනිකුත් තරුණ ගැහැණු ළමයා. එතකොට මෙතන තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ සීලියා කියන කැරක්ටර් එක. එහෙම නැත්නම් මේ තරුණ ගැහැණු ළමයාගේ අම්මා තාත්තා කවුද කියන එකත් අපිට පොඩි ප්‍රශ්නයක්. සමහරක් වෙලාවට අපි දන්න චරිතවලට ඇය යම්කිසි ආකාරයකින් සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොමද මේ ඇඩම්ගේ ප්‍රොෆෙසි එකට එහෙම නැත්නම් ඔහුගේ දැක්ම අනුවට මේ දේවල් සිද්ධ වෙන්නේ කියන එක අපි තාම දන්නේ නැහැ. ඒ වගේම ඔහු අර අපි කලින් සඳහන් කරා වගේ යම්කිසි ආකාරයක ලූප් හෝල් එකක් තියෙනවා කියන එක විශ්වාස කරනවා. ඒ අවස්ථාව වෙනකන් තමයි ඔහු මේ හැමදේම කරන්නේ. ඊට පස්සේ හැමදේම හරිගස්සන්න එහෙම නැත්නම් මේ කාලය පරාජය කරන්න තමයි ඔහුගේ විෂන් එක එහෙම නැත්නම් මිෂන් එක වෙලා තිබෙන්නේ. ඉතින් ඒ මොන අවස්ථාව වෙනකන්ද ඔහු බලන් ඉන්නේ කියන එක අපි තාම දන්නේ නැහැ. මේ පිළිබඳවත් අපිට 3rd සීසන් එකේදී තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් තියෙන එකම බලාපොරොත්තුව තමයි අර සමහරක් TV series අන්තිම සීසන් එකේදී කරන වගේ මේ කතාව අවුල් කරන්නේ නැතුව ගොඩක් හොඳින් ඉවර කරાવી කියලා අපි විශ්වාස කරනවා. මොකද මේක අර සීසන් 3ක්ම ප්ලෑන් කරලා සීසන් 3ෙන් ඉවර කරන TV series එකක් නිසා ඔවුන් මෙච්චර කාලයකට ඔවුන් අරගෙන ගිහිපු ඒ ක්වොලිටි එක ඒ විදිහටම තියාගනීවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙහි තියෙන සුවිශේෂත්වය තමයි දැනට මේ සීසන් 2 දිහා බලද්දී එහෙම ලොකුවට ප්ලොට් හෝල්ස් එහෙම නැත්නම් මේ ටයිම් ට්‍රැවලින් වල අපි කියනවා අර වැරදි තැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගැලපෙන්නේ නැති තැන් තාමත් හිතා ගන්න බෑ හොයා ගන්න බෑ. ඉතින් ඒ කන්සිස්ටන්සි එක 3rd සීසන් එකේදීත් ඒ විදිහටම තියෙවි කියලා අපි විශ්වාස කරමු. ඉතින් ওই විදිහට තමයි මම මේ 2nd සීසන් එකේ වෙච්ච දේවල් සහ 3rd සීසන් එකේදී අපි මොන වගේ ප්‍රශ්නද විසඳන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියන එක ගැන කතා කරන්නේ. මගේ channel එකට subscribe වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe වෙන්න. ඒ වගේම notification bell එක on කරන්න. එතකොට මම මොන හරි review එකක් කරාම ඒ ගැන ඔයාලට බලා ගන්න පුළුවන්. මේ දවස්වල මගේ obsession එක තියෙන dark TV series එකත් එක්ක. ඉතින් ජූනි 27 මේ TV series එක release වුණාට පස්සේ ආයෙසරයක් මේ ගැන කතා කරමු. හැම දිනකටම ජය වේවා.